නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම දිනාම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත සද්ධර්මය කියලා කියන්නේ ලෝකේ ඊටමත් දුර්ලභව ශ්‍රවණය කරන්නට ලැබෙන දෙයක්. ඒ වගේ මේ ධර්මය අවබෝධ කරන්නට, ඒ ධර්මයේ තේරුම් ගන්නට අපිට උතුම් ප්‍රඥා සම්පත්තියක් තිබෙන්නට අවශ්‍යයි. ඒ තේරුම් ගන්නට පුළුවන් මනසකුත් ඇතිව ධර්ම ශ්‍රවණය කරන්නට ලැබීම දුර්ලභ කාරණාවක් හැටියටයි අපට ධර්මයේ තුලින් දකින්නට පුළුවන්කම තිබෙන්නේ. පින්තුනි ඔබට ඒ ධර්මයේ තුලින් සම්පූර්ණ කරගත යුතු බොහෝ කරුණු කාරණාවන්ට අදාළ පසුබිම මේ වන විටත් සැකසීලා තිබෙනවා. ඒ නිසාම අප්‍රමාදී විය යුතු අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ අප්‍රමාදයේ පිළිබඳව නොඑක් අවස්ථාවල වර්ණනා කරලා දේශනා කළා. වැඩි යුතු එකම ධර්මයේ හැටියටත් ඇතැම් විටක අප්‍රමාදයේ කියන දේ අපමාදෝ කුසලේසු ධම්මේසු කියලා මේ කුසල ධර්මයන්හි ඇති අප්‍රමාදයේ පිළිබඳව වර්ණනා කරන්නට යෙදුණා. පින්තුනි මේ අප්‍රමාදී භාවය කෙනෙකුගේ ජීවිතේ පුරාවට පැතිරෙනවා නම් ජීවිතේ පුරාවට තිබෙනවා නම් ඔහුට මේ ජීවිතයේදීම සැනසීම කියන දේ උරුම කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ සැනසීම කියන දේ තමන්ගේ ජීවිතේ ජීවත් වෙනකොටම ලබාගත් සිතක තිබෙන සුවපත් භාවය ඊටමත් ආශ්චර්යමත්. කිසිම දෙයකින් ඒ සිතක් කම්පාවට පත් කරන්නට කිසිම දෙයකින් ඒ සිතක් සොලවා දමන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ලෝකයේ තුල ජීවත් වෙන බොහෝ අය බොහෝ දේවල් ඇසුරෙන් පීඩාවට පත් වෙනවා වගේම සිත් සතන් සැලවීමට භාජනය වෙනවා. ඒ හැම දෙයක්ම ඔවුන් දුකටපත් කරනවා. හරියට තුවාලයක් සරව පිරුණු තුවාලයක් කටුවකින් ඇනුනහම ඒ තන පූයා සරව වගුරනවා වගේ මේ පුහුදුන් චිත්තසංතානයේ ස්වභාවය තමයි ඒ අවස්ථාවල දුක කියන කාරණාවන් ඉපදවීම. දුක කියන දේ උපදවන සෑම සතන් දිහා අපි බලනකොට හැම චිත්තසංතානයක්ම අපි හොයා බලනකොට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා එයට හේතු වන්නේ ඒ సంతానගත කෙලෙස් ධර්මයන් කියන එක. ඒ කෙලෙස් ධර්මයන් තුල මනස පිහිටුණු කෙනෙකුට කවදාවත් දුකෙන් මිදීමක් පිළිබඳව කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ ඒ කෙලෙස් ධර්මයන්ගේ ප්‍රහාණය දේශනා කළා. ඒ කෙලෙස් ධර්මයන්ගේ ප්‍රහාණය සහ කෙලෙස් ධර්මයන් හඳුනා ගැනීමේදී අපිට ඊටමත් වැදගත් ධර්මයක් තමයි තේරුම් ගන්නට අවශ්‍ය දෙයක් තමයි කාමය කියන දේ. බුදුදහම තුළ විග්‍රහ වන කාමය එමත් නැතිනම් කාම සංකල්පය බොහොම පෘථුල වචනයක් එමත් නැතිනම් බොහොම පැතිරුණු මාතෘකාවක්. ඒ ඔස්සේ අපට කතා කරන්නට පුළුවන් විෂය පරාසය බොහොම විශාලයි. මුළු බුද්ධ ශාසනයම එයට ඇතුළත් කොට ඒ වචනය තුලින් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. කියන්නේ එයින් බැසගත්තාම අපිට කාමයේ පිළිබඳව කතා කරන්නට යනකොට එයට හේතුව කුමක්ද? ඒ වගේම එහි නිදාන සම්භවය, එහි විපාකය මේ ආදී කාරණාවන් ඔස්සේ ගිහිල්ලා කාම නිරෝධය සහ කාම නිරෝධගාමිනී ප්‍රතිපදාව ආදී කරුණු අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් කාමයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඒ මට්ටම් වලින් දේශනා කරන්නට යෙදුණා. ඉතින් මේ කාරණා ටික පෙළ ගැහෙන වටිනා සූත්‍ර දේශනාවක් අපට සුත්ත නිපාතේහි දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ සුත්ත නිපාතේහි දකින්නට ලැබෙන ඒ සූත්‍ර දේශනාවේ නම කාම සුත්ත. ඉතින් මේ කාම සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාව මහා නිද්දේශපාලිය තුලදී
වැඩි දුරටත් විග්‍රහ වෙලා ඒ විස්තරාර්ථ සහිතව දැක්වෙලා තියෙනවා. ඒකට කියනවා කාම සූත්‍ර නිර්දේශය කියලා. ඉතින් මේ මහා නිर्देशපාළියේහි දැක්වෙන මේ සූත්‍ර දේශනාව අපට තේරුම් ගන්නට අවශ්‍යම වන දෙයක්. අපේ සිත් සතන් වල ස්වභාවය මනාව වටහා ගන්නට පුළුවන්කම තිබෙන. ඒ වගේම මේ තිබෙන මනෝභාවයෙන් අපි කොහොමද නිදහස් වෙන්නේ කියන කාරණාව පිළිබඳව අපිට තේරුම් ගන්නට පුළුවන් සූත්‍ර දේශනාවක් තමයි කාම සූත්‍රය කියලා කියන්නේ. ඒක නිර්දේශයටත් අදාළව කාම සුත්ත නිर्देशයයි කියලා කියන්නේ. මේ කාරණාව පිළිබඳව තවත් සූත්‍ර දේශනාවනුත් ඇතුළත් කරගෙනයි අද දවසේදී අපි මේ කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය තුළදී දේශනා කරනවා කාමං කාමේ මානස තස්ස චේතං සමිජ්ජති අද්ධා පීති මනෝ හෝති ලද්ධා මච්ඡෝ යදිච්ඡති. මේ ලෝකේ කාමං කාමයේ මානස කාමය පිළිබඳව කැමැතිවන පුද්ගලයා තස්ස චේතං සමිජ්ජති ඒ තමන් කැමැතිවන කාමය සමෘද්ධමත් භාවයටපත් වෙනවා නම් ඒ තමන් කැමැතිවනු ලබන දේ ඉෂ්ට වෙනවා නම් අද්ධා පීති මනෝ හෝති ඒ පුද්ගලයා ඒකාන්තයෙන් ප්‍රීතියටපත් වෙනවා. ඒ වගේම ලද්ධා මච්ඡෝ යදිච්ඡති ඒ ලබාගත් දෙයින් සීමාවකට තෘප්තියකටපත් නොවි යදිච්ඡති නැවත නැවතත් තව තවත් කැමති වෙනවා. ඉතින් මේ කාමයේහි තියෙන ප්‍රධානම ස්වභාවය නැතිනම් කාමයේහි තියෙන ස්වરૂපය පිළිබඳවයි මේ සූත්‍රයේ මේ ගාථාව තුළින් භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරන්නේ. කාමං කාමය මානස්ස තස්ස චේතං සමිජ්ජති. අපේ සිත් සතන් වල තියෙන ස්වභාවය තමයි නොඑක් දේවල් පිළිබඳව අපි හිතේ කැමැත්ත උපදව ගන්නවා. මේ දේවල් තිබුණොත් හොඳයි, මෙබඳු රූප, මෙබඳු ශබ්ද, මෙබඳු ගන්ධ, රස, ස්පර්ශ මේ වගේ අපි යම් දේවල් පිළිබඳව අද කැමැත්ත කියන දේ උපදව ගන්නවා. අන්නේ දේවල් පිළිබඳව අපි කැමැත්ත උපදව ගත්තට පස්සේ අපි කැමැති වනු ලබන දේවල් අපිට ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා නම් හොඳයි කියන අදහසේ ඉඳලා අපි ක්‍රියාත්මක වෙනවා. අන්න එහෙම ක්‍රියාත්මක වෙලා අපි කැමති දේවල් හොයාගෙන ඒ දේවල් පසුපස්සේ අපි ගමන් කරනවා. අන්න එහෙම යන අයට තස්ස චේතං සමිජ්ජති. ඒ දේවල් සමෘද්ධිමත් භාවයටපත් වෙනවා නම්, ඒ කියන්නේ තමන් බලාපොරොත්තු වෙන දේවල් තමන්ට ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා නම් අද්ධා පීති මනෝ හෝති. ඒ අය වඩාත් සතුටු වෙනවා තමන් කැමති දේ ලැබුණා කියලා. අපි කැමති වෙන දේවල්, අපි බලාපොරොත්තු වෙන දේවල් අපිට ලැබුණොත් පින්නතුනේ අපේ හිත මොනතරම් ඒ දේවල් පිළිබඳව ඉල්පී යනවද? ඒ කියන්නේ අපේ හිත මොනතරම් සතුටටපත් වෙනවද? අන්න ඒ නිසා තමයි අද්ධා පීති මනෝ හෝති කියලා කිව්වේ. හැබැයි දැන් මට මේකෙන් සතුටට පත්වන්නට පුළුවන්, මේ මට හොඳටම ප්‍රමාණවත් කියලා හිතලා දැන් නම් ඇති කියලා කෙනෙකුට හිතෙන්නේ නැහැ. ඔහුට හිතෙනවා ලද්ධා මච්ඡෝ යදිච්ඡති. නැවත නැවතත් ලැබපු ඒ පුද්ගලයාට කැමැත්ත කියන දේ උපදිනවා. මේ පින්නතුන් අහලා ඇතිනේ මන්දධාතු රජුරෝන්ගේ කතාව. මේ මනුෂ්‍ය ලෝකයේ තුලත් මහා රාජ්‍ය සම්පත්තිය හොබවලා ඔහුගේ තියෙන මහා පුණ්‍ය ශක්තිය නිසා දිව්‍ය ලෝකේ සක්‍ර සම්පත්තියත් හොබවලා අවුරුදු 36ක් යනකම් සක්‍රයා හා සමග ඒ සක්‍ර රාජ්‍ය සම්පත්තිය දෙකට බෙදාගෙන හොබවමින් ඉඳලා ඒත් ඔහුට හිතුනේ ඒ රාජ්‍ය සම්පත්තිය මුළු සක්‍ර රාජ්‍ය සම්පත්තියම අල්ලා ගන්න තියනවා නම් මුළු සක්‍ර රාජ්‍යයම එකපාරම කරන්න තියනවා නම් හොඳයි, කොටස නැතිනම් කාලේ භාගෙන් භාගයට බෙදාගෙන ඉන්නේ නැතුව කියලා. ඉතින් එහෙම හිතූ සැනින්ම ඔහු නැවතත් මනුස්ස ලෝකෙට ආවා. ඉතින් සක්‍රිය 36 දෙදෙනෙක් නැති වෙලා යනකම් ඔහුගේ පුණ්‍ය ශක්තිය නිසා එතන රැඳී ඉන්නට පුළුවන්කම ලැබුණයි කියනවා. ඉතින් මනුස්ස ලෝකෙට ආවහම කලුරිය කරන ඒ පැමිණි අවසාන මොහොතේදී ඔහු විසින් කිව යුත්තක් තිබෙනවායි කියලා ප්‍රකාශ කළේ මන්දධාතු රජුරෝ. මෙච්චර සැප සම්පත් විඳපු මන්දධාතු රජුරෝත් කාමයේහි තෘප්තියකට නොපැමිණ කලුරිය කරයි කියලා. ඒ කියන්නේ ඒකේ තෘප්තියක් ඇත්තේ නැහැ. ඒක හරියට මහා සාගරේ රළ ගහලා ඉවර වෙන්නේ නැහැ වගේ එකක් ලැබෙනකොට තවත් දෙයකට කැමැත්ත උපදිනවා. මේ විදිහට හිතක ස්වභාවය තමයි නැවත කැමැති වෙන ස්වභාවය. ඒ නිසා
කෙනෙක් හිතනවා නම් මේ දේවල් ලබාගෙන තමන් කැමති දේවල් ඔක්කොම කරගෙන මේක නතර වෙයි කියලා නෑ මේ කාමයේහි එබඳු ස්වභාවයක් ඇත්තේ නැහැ. මේ කාමයේ ලක්ෂණය කාමයේ ස්වභාවය තමයි නැවත නැවතත් ඒ හිත අතෘප්ති කරව ඒ පිළිබඳවම අලවා තබනවා නැතිනම් ඒ දේවල් පිළිබඳව බලාපොරොත්තු සහගත තත්වයක තමන්ව තබලා තියෙනවා. මෙබඳු අතෘප්තිකර කාමයේ පිළිබඳව අපිට වටිනා විග්‍රහයක් මේක නිර්දේශය තුළ එහෙමත් නැතිනම් මේ ගාථාවට ලබා දෙන විස්තරාර්ථය තුළ අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මෙතනදී දේශනා කරනවා කාමාති මොකද්ද මේ කාමය කියන වචනයෙන් හැඳින්නුවේ ද්වේකාමා. මේ ලෝකේ කාමයන් කොටස් දෙකකට ප්‍රධාන වශයෙන් බෙදනවා. වත්තු කාමාච කිලේශ කාමාච. වස්තු කාම සහ කෙලේශ කාම කියලා. ලෝකේ කාමය ප්‍රධාන කොටස් දෙකයි වස්තු කාම සහ කිලේශ කාම. එතකොට මේ කතමේ වත්තු කාම මොනවද මේ වස්තු කාමයේ කියලා කියන්නේ? මනාපිකා රූපා මනාපිකා සද්දා මනාපිකා ගන්ධා මනාපිකා රසා මනාපිකා පොට්ටබ්බා අත්තරණා පාපූරණා දාසිදාසා අජේලකා කුක්කුට සූකරා මේ විදිහට දක්වනවා මේ මොනවද වස්තුකාමයයි කියන්නේ කියලා. වස්තුකාමය කියලා කියන්නේ අපි හිතින් බලාපොරොත්තු වෙන කැමැති උන රූප තියනවා නම් ලෝකේ, ශබ්ද තියනවා නම්, ගන්ධ තියනවා නම්, ඒ කියන්නේ සුවඳ වර්ග තියනවා නම්, රස තිබෙනවා නම්, ස්පර්ශ තිබෙනවා නම් මෙන්න මේවා තමයි වස්තුකාම. ඊට පස්සේ ඊට අමතරව මේ දේවල් නියෝජනය වෙන්නේ බාහිර දේවල් වලනේ අපට. ඒ කියන්නේ දූ දරුවෝ වෙන්නට පුළුවන්, හිත මිතුරන් වන්නට පුළුවන්, ගෙවල් දොරවල්, යාන වාහන, රන් රිදී, මුතුමැණික්, දැසි දස්සන් මේ විදිහට අපි තුල භෞතික වස්තුන් යම් යම් දේවල් තිබෙනවා නම් ඒ හැම දෙයක්ම අයිති වෙන්නේ වස්තුකාම කියන මේ කොටසට. එතකොට ඒ වස්තුකාමයේ කියන කොටස කාමයන්ගෙන් ප්‍රධාන කොටසක් වස්තුකාමය. එතකොට දෙවෙනි කොටස තමයි කිලේශ කාම කියලා කියන්නේ. එතකොට මේ කෙලෙස් කාමයේ කියන කාරණාව හිතේ පවතින කෙලෙස් ධර්මයන්ගේ පැත්තෙන් කෙනකෙනා සතුව පවතින කෙලෙස් සහිත කාමය. නමුත් මේ වස්තු කාමයේ කියන කොටස ඊටමත් දීර්ඝ ලෙස විග්‍රහ කරන්නට පුළුවන් කමක් තිබෙනවා. මොකද කෙලෙස් කාමයේහි පැවැත්මටත් වස්තු කාමයේ කියන දේ උපනිශ්‍රේ වෙන නිසා. ඒ කියන්නේ අපි මනාපික රූප, කැමැති ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල්. ඊට පස්සේ අපි අවට තිබෙන ලෝකයේ අපිට විශේෂ වෙන දේවල්. මෙන්න මේ වගේ දේවල් වලට වස්තුකාමය කියලා කියනකොට ඒ වස්තුකාමය කියන දේ විවිධ පරයයන්ගෙන් අපට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. අතීතාකාම, අතීත වූ කාම. ඒ කියන්නේ අතීතයේ ඔබ විඳපු දේවල් තිබෙනවා නම් ඒ බඳු දේවල් වලට කියනවා අතීතකාම කියලා. ඒ වගේම අනාගතාකාම, අනාගතයේදී ඔබ විඳින්න බලාපොරොත්තු වෙන කැමති වෙන දේවල් තියෙනවා නම් ඒවලට කියනවා අනාගතකාම කියලා. ඒ වගේම පච්චුප්පන්නාකාම, පච්චුප්පන්නකාම තියෙනවා. ඒ කියන්නේ වර්තමානයේ තුල ඔබට විඳ හැකි දේවල්. අජ්ජත්තාකාම, ආධ්‍යාත්මික කාම තියෙනවා. ඒ වගේම බහිද්ධාකාම, බාහිරකාම, අජ්ජත් බහිද්ධාකාම, ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් විඳ හැකි කාමයන්. මේ විදිහට බොහෝ පරයයන්ගෙන් පින්නතුනේ මේ කාමය කියන දේ අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට කෙනකෙනාගේ ස්වභාව වශයෙන් මේ කාමයේ පිළිබඳව විවරණයට ලක් කරනකොට මේ ඊටාම වැදගත් දේ තමයි සබ්බේපි කාමාවචරා ධම්මා. එක පැත්තකින් අරගෙන බලනකොට සියලුම කාමාවචර ධර්මයෝ මේ කාමයේ කියන කොටසට ඇතුළත් කරනවා. දැන් හිතන්නකො මොනතරම් පැතිරුණු මාත්‍රකාවක්ද කියලා මේ කාමය කියන දේ. ඊට පස්සේ සබ්බේපි රූපාවචරා ධම්මා. සියලු රූපාවචර ධර්මයෝ. දැන් අපි දන්නවා රූපාවචර කුසලය ගැන කතා කරනකොට විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි කියලා අපි කතා කරන්නේ. ඒකට කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව කියන එක. නමුත් වස්තු කාම කියන කොටසට ඇතුළත් කරනවා මේ සබ්බේපි රූපාවචරා ධම්මා කියලා මේ සියලුම රූපාවචර ධර්ම කියන එකත්. ඒකට හේතුව තමයි ඒක එයම කාමයේ නොඋනත් ඒ තුල කාමයේ ඒ සිත තුල කාමයේ කියන දේ නොපැවතුනත් එය අරමුණු කොට එය අසුරු කොට කෙනෙකුට කාම වශයෙන් පවතින්නට පුළුවන්කම තිබෙනවා. ඊට පස්සේ සබ්බේපි අරූපාවචරා ධම්මා සියලු අරූපාවචර ධර්මයොත් ඇතුළත් කරනවා මේ වස්තු කාමයේ කියන එකට.
ඊට පස්සේ තණ්හා වස්තුකා. ඒ දේවල් වලට තෘෂ්ණා වස්තුකයි. ඒ තණ්හා වස්තුක දේවල් තමයි කාමය කියලා අදහස් කරන්නේ. කියන්නේ තෘෂ්ණාව පවත්වන්නට පුළුවන්කම තිබෙන දේ. දැන් පින්නතුනේ අපිට තණ්හාව කියන දේ පවතිනවනේ. අපි ධානයක් උපදව ගත්තත් ධානයකට ධානසිතක තියෙන ඒ සිතට කරන තණ්හාව නිසානේ ඒ කර්මයට කරන තණ්හාව නිසානේ උපදින්නේ. තණ්හාව නැතුව උපදින්න වෙන විදිහක් ඇත්තේ නැහැ. කර්මයකට විතරක් ගිහිල්ලා කෙනෙක් උපදින්නේ නැහැ. එතන තියෙන්නට අවශ්‍යයි තෘෂ්ණාව කියන දේ. එතකොට මේ තෘෂ්ණා නැමැති ස්නේහය නැතිනම් ඒක උපදින්නේ නැහැ. ඒ නිසා තමයි තෘෂ්ණාව දුකට මුලක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේම නැතිනම් සමුදය ආර්ය සත්‍ය හැටියට තණ්හාව දේශනා කරන්නේ උපදින්නට ප්‍රධාන හේතුව බවට පත් වෙන්නේ තණ්හාව කියන දේ. අවිද්‍යාවත් හේතු වෙනවා. හැබැයි අවිද්‍යාවෙන් කරන්නේ කර්ම රැස් කරන එක. හැබැයි අවිද්‍යාවෙන් සිද්ධ කරපු කර්මයන් කොතෙක් තිබුණත් ඒ පිළිබඳව තණ්හාවේ පැවැත්මක් නැත්නම් තණ්හාවේ කෘත්‍යයක් නැතිනම් උපදින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා තෘෂ්ණාව තමයි ඉපදීම කියන කාරණාවට මූලිකම ආසන්නතම ප්‍රධානතම හේතුව බවට පත් වෙන්නේ. අන්න ඒ නිසා තෘෂ්ණාව වස්තු කොටයි රූපාවචර ධර්ම පවතින්නේ, අරූපාවචර ධර්ම පවතින්නේ, කාමාවචර ධර්ම පවතින්නේ. කොටින්ම කියනවා නම් මේ තුන් භූමියම පවතින්නේ තෘෂ්ණාව අනුව ගිහිල්ලා. ඒ හැම තැනකම උපදින්නට තණ්හාව කියන දේ අවශ්‍යයි. කර්මයකට යෙදෙන තණ්හාව නිසා තමයි උපදින්නේ. ඒ නිසා ඒ හැම දෙයක්ම දක්වනවා මේ කාමය කියන මාතෘකාවේ වස්තු කාමය හැටියට. එතකොට අපිට පේනවා වස්තු කාමයයි කියලා කියනකොට මේ දේවල් වලට වස්තු කාමය කියලා කියන්නේ ලෝකේ ඒ දේවල් කාමය වන නිසා නෙමෙයි. ඒ කියන්නේ ඒක කාමයේ නිසා නෙමෙයි. ඒ පිළිබඳව කාමයේ පවත්වා ගන්නට පුළුවන්කම තිබෙන ආකාරයේ කාමය සහිත මනසකින් ඇසුරු කරන්න පුළුවන්කම Taman තුල තිබෙනවා. ඒ කියන්නේ ඒ ධර්ම වස්තු කරගෙන, ඒ ධර්ම මූලික හේතුව බවට පත් කරගෙන කෙනකෙනා සන්තකේහි තම තමන්ගේ සිත තුළ ඒ කාමයේ පවත්වන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට එතනදී අපි විශේෂයෙන් තේරුම් ගන්නට අවශ්‍යයි, ඒ කාරණාව පැහැදිලි කර ගන්නට අවශ්‍යයි. ඒකදී අපිට ඊටම වැදගත් වෙනවා කෙලෙස් කාමය කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගත්තාම. ඒ කියන්නේ වස්තු කාමය සහ කෙලෙස් කාමයේ විදිහටනේ අපි කාමය දෙකොටසකට බෙදුවේ. එතකොට අපිට දකින්න පුළුවන් කතමේ කිලේශ කාමා. මොකද්ද මේ කෙලෙස් කාමය කියලා කියන්නේ කියන එක. එතකොට ඡන්தோ කාමෝ රාගෝ කාමෝ ඡන්ද රාගෝ කාමෝ. ඡන්දය කියන එක, කැමැත්ත කියන එක කාමය. ඒ වගේම රාගය, ඇලීම කියන දේ කාමය. ඡන්ද රාගෝ කාමෝ, ඡන්ද රාගය කියන එක කාමය. එතකොට මේ කෙලස් කාමයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට ඡන්දය සහ රාගය. තවත් තැනකදී සංකල්පය බුදුරජාණන් වහන්සේ සංකල්පය පිළිබඳව ඇති කරගන්න දේ. සංකප්පෝ රාගෝ, ඒ කියන්නේ සංකල්ප වශයෙන් පවත්නා රාගය කියන දෙයි කාමය කියලා, සංකප්ප රාගෝ කාමෝ කියලා දේශනා කරනවා. ඊට පස්සේ මේ කාමය කියලා කියන්නේ මේ කාම වස්තුන් කෙරෙහි පවත්නා යම්කිසි කාමයන ස්වභාවයක් තියෙනවා නම්, ඒ කියන්නේ ඇලීම් සහගත ස්වභාවයක් තියෙනවා නම්, එහි සිහි මුලාවන බවක් තියෙනවා නම්, අන්න ඒකට තමයි මේ ලක්ෂණය තියෙන්නේ. ඒ කියන්නේ කාමනීය ගතියකින් ඒ වස්තුන් පිළිබඳව අපි ඇලෙනවා නම් හිතින්, අන්න ඒක තමයි කාමය කියලා අපි හඳුනාගත යුතු වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ කාමය කියන දේ අපි විමසාගෙන යනකොට අපිට කාමය කියන දේ ලෝකේ ඇති වෙනකොට කෙනෙක් සතුටටපත් වෙනවා වගේම තස්සචේ කාමයානස්ස ඡන්ද ජාතස්ස ජන්තුනෝ, ඒ විදිහට කාමය ඉපදුණු කෙනාට ඡන්ද ජාතස්ස ජන්තුනෝ, ඒ කාමයන් ගැන අපි කිස්සලා කිව්වනේ නැවත නැවතත් කෙනෙක් තණ්හා කරනවා කියලා, ආස වෙනවා කියලා. එතකොට අන්න ඒ විදිහට නැවත නැවත තණ්හා කරන පුද්ගලයාට තේ කාමා පරිහායන්ති, ඔහු කැමති වෙන කාමයෝ පරිහානියටපත් වෙනවා නම් සල්ල විද්ධෝව රුප්පති, හරියට ඊතලයකින් පාර කාපු කෙනෙක් වගේ ඔහුට වැළපෙන්නට සිද්ධ වෙනවා. පින්නතුනි පොඩ්ඩක් අපේ ජීවිතයේ දිහාවට හැරිලා බලන්නකෝ. අපේ ජීවිතයේ දිහාවට හැරිලා බලනකොට අපිට මොනතරම් ලෝකේ ජීවත් වෙනකොට අපි අකමැති දේවල් වලට අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙනවද? අපි කැමති දේවල් අපෙන් මොනතරම් අපේ ජීවිතය තුළින් ඉවත් වෙලා යනවද?
අපි බලාපොරොත්තු නොවන දේවල් වලට අපිට කොච්චර කෙනෙකුගේ ජීවිතය තුළ මුහුණ දෙන්නට සිද්ධ වෙනවද? අපේක්ෂා භංගත්වයට පත්වන්නට සිද්ධ වෙනවද? මේ හැම දෙයක්ම මහා පීඩාවක්නේ. සමහර කෙනෙක් තමන්ගේ ජීවිතය අතහැරලා දානවා. මේක තමයි කාමයේ තියෙන ස්වභාවය. සමහර ඇත්තෝ සියදිවි නසා ගන්නවා. මේ තමයි කාමයේ තියෙන ආදීනවය. ඒ නිසා සල්ල විද්දෝව රූපති හරියට ඊතලයකින් පාර කාපු කෙනෙකුට මහා දුකක් මහා වේදනාවක් දැනෙනවා වගේ මේ කාමයේ පිළිබඳව බලාපොරොත්තු සහගතව ජීවත් වෙන මිනිස්සුන්ට ඒ කාමයේම මුල් කරගෙන මහත් දුකක් මහත් වෙහෙසක් විඳින්නට සිද්ධ වෙනවා. එතකොට මේ දුක ඒ වෙහෙස කියන දේ ඔවුන්ට ධර්මයක් නොලැබුණොත් දරා ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අන්න ඒ නිසා තමයි මේ සල්ල විද්දෝව රුප්පති කියලා කිව්වේ. ඒ කියන්නේ හරියට ඊතලයකින් පාරක් කෑව කෙනෙකුට තියෙන අමාරුව වගේ මහා අමාරුවක් ඔහුට තියෙනවා කාම වස්තුන් නිසා, කාම පරිලාහය නිසා. එතකොට කෙනෙකුට ඒ හේතු කරගෙන ජීවිතේට මහා දුකක්, මහා වෙහෙසක් ඇතිවන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් කාමයේ කියන දෙයින් මැඩුණු සිත් ඇති පුද්ගලයෙකුට පින්තුනි මේක යථාර්ථය දැනගන්නට පුළුවන් කමක් නැහැනේ. ඒ නිසා තමයි රත්තෝ කුත්තං නජානාති රත්තෝ කුත්තං නපස්සති කියලා දේශනා කළේ. රාගයෙන් රත්තුන පුද්ගලයාට හොඳ නරක මොනවද කියලා දෙයක් හරියට දැනගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකයි රත්තෝ කුත්තං නජානාති. ඒ වගේම ඔහු හොඳ නරක මොනවද කියලා බලන්නෙත් නෑ. ඔහු රත්තෝ කුත්තං නපස්සති. ඒ තරම් ඔහු අන්ධයෙක් බවට පත් වෙනවා. ඒ විදිහට අන්ධයෙක් බවට පත් වුනම ඔහු හැසිරිය යුතු විදිහ, කිව යුතු දේවල්, නොකිව යුතු දේවල් පිළිබඳව ඔහුගේ අවබෝධයක් ඇත්තේ නැහැ. ඇතැම් වෙලාවකට සත්පුරුෂයන්ටත් නිග්‍රහ කරන්නට පෙළඹෙනවා. වෙනතුනේ සාමාන්‍ය සත්වයෝ ගැන කවර කතාවක්ද මේ මහ බෝධි සම්භාර ධර්මයන් පුරාගෙන එන නියත විවරණ ලබාගෙන ආපු බෝධිසත්වයන් වහන්සේටත් ඇතැම් අවස්ථාවල කාමයන් නිසා වැරදුනා නම් මේ සාමාන්‍ය ලෝකේ සාමාන්‍ය ඉන්න අය ගැන කවර කතාවක්ද? කාමයේ නිසා වරදින්නට බැහැයි කියලා. එහෙම නොහැකි කියලා කියන්නේ කොහොමද? පින්තුනි මහ බෝධිසත්වයන් වහන්සේත් මොනතරම් අකුසල් කරලා තියනවද කාමයේ නිසා? මේ බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරාගෙන එන උත්තමයන් වහන්සේ නමක්. ඒ වගේම අපි දන්නවා මුගලන් මහරහතන් වහන්සේ එක ආත්ම භාවයක තමන්ගේ දෙමව්පියන් ඝාතනය කරන්නට පවා පෙළඹුණා මේ කාමයේ හේතු කරගෙන, කාමයේ මූලික කරගෙන. එනිසා මේ කාමය කියන දේ ගුණය නොහඳුනන දෙයක්. කාමය කියන දේ ඇතැම් වෙලාවකට ගුණවතුන් ඒ ගුණයෙන් පහ කරලා දාලා මහ දුර්ජනයන් බවට පත් කරන්නට සමර්ථ දෙයක් කාමය කියන එක. ඉතින් අච්චර සත්පුරුෂයන්ටත් ඒ කාමය ඒ විදිහට බලපෑවනම් පීඩා කළා නම් ඒ කාමය කියන දේ සාමාන්‍ය අයට කොහොම පීඩාවට පත් කරයිද? එක අවස්ථාවක භික්ෂුන් වහන්සේලා පිරිසක් පිණ්ඩපාතේ ගිහිල්ලා දානි වළඳන්නට එක වතුර ඇති තැනකට වැඩම කරනකොට එක්තරා දුර්වර්ණ වුණ මිනිස්සෙක් ඇවිල්ලා බොහොම දුකසේ ජීවත් වෙන දුප්පත් මිනිස්සෙක් ඇවිල්ලා මේ භික්ෂුන් වහන්සේලාට වන්දනා කරලා මේ ආහාර අපේක්ෂාවෙන් එතන ඉන්නවා. ඉන්නකොට මේ භික්ෂුන් වහන්සේලා මේ පුද්ගලයා දිහා බලලා බොහොම සිනහව පහල කරනවා. මොහුගේ ස්වභාවය සහ හැසිරීම දිහා බලලා. ඒ වෙලාවේදී මේ කෙනා ටිකක් තරහත් යනවා, ටිකක් අමනාපයකුත් ඇති වෙනවා. මේ පුද්ගලයා කියනවා ඔබ වහන්සේලා මොනවද දන්නේ? ඔබ වහන්සේලා මොනවද කරලා තියෙන්නේ? මම මේ ජීවිතේ මීට පෙර මම අහසින් යන්නට පුළුවන් මට්ටමේ එර්දිලාභී කෙනෙක් වෙලයි හිටියේ. මම එබඳු වූ එර්දියකට හිමිකම් කිව්ව කෙනෙක්. හැබැයි කාමයේ නිසා මට ඒ එර්දිය නැතුව අද මාව මේ தත්තෙට පත් වුණා කියලා. පින්තුනේ ඒක තමයි කාමයේ තියෙන ස්වභාවය. ඒ නිසා කාමයේ කියන එක මහා ආදීනවේ තියෙන දෙයක්. කාමයේ කියන එක මහා දුකක් ගෙනවිත් දෙන දෙයක්. කාමයේ කියන එක අස්වැසලි රහිත වූ දෙයක්. ඒ නිසාමයි අපි කාමයේ පිළිබඳව තේරුම් අරගෙන කාමයෙන් මිදෙන මාර්ගයක් අපි සොයා යා යුත්තේ. ඉතින් ඒ බඳු වේදනාවකින් කෙලවර වෙන දෙයක් හැටියට අපිට කාමයේ කියන දේ හොඳින් තේරුම් ගන්නට අවශ්‍යයි. අපි හැම වෙලාවකදීම අලුත් දේවල් මත පරණ දේවල් වහගන්නට අපි උත්සාහවත් වෙනවා. නමුත් පින්නතුනේ ඕනම මොහොතක මේ ජීවිතය අතහැරිලා ඔබ කැමති වෙන ඔබ බලාපොරොත්තු වෙන දේවල් ඔබෙන් නැති වෙලා යන්න පුළුවන්කම තියෙනවනේ. එබඳු වූ ස්වභාවයක ජීවත් වෙන ඔබට පින්නතුනේ කොහොමද මේ ලෝකෙ තුල තිබෙන දේවල් ඒකාන්තයෙන් සැනසෙල්ල පිණිස පවතිනවා කියලා කියන්නේ?
මහා ධනවත්තු, මහා බලවත්තු ලෙඩවීම සහ මරණය උරුමකම් කියමින් ඔවුන් අසරණ ස්වභාවයන්ටපත් වුණා නම් ඒ වගේම මහා වෛද්‍යවරු මරණය කියන දේ උරුම කරගත්තා නම් මහා ධන කුවේරයෝ ධනයත් සමග හුවමාරු කරගන්නට තමන්ගේ ජීවිතය කියන දේ හුවමාරු කරගන්නට නොහැකිව මරණයටපත් වුණා නම් පින්නතුනි අපි හොයාගෙන යන්නේ එබඳු දෙයම නම් අපි හොයන දේෙන් ලැබෙන සැනසෙල්ල කුමක්ද කියන එක පිළිබඳව පොඩ්ඩක් අපි නැවත වතාවක් හිතලා බලන්නට වෙනවා. ඉතින් කාමයේ පිළිබඳව අපිට සරලවම කතා කරන්නට පුළුවන් පැතිකඩ තමයි ඔය කතා කළේ. ඉතින් කාමයේ පිළිබඳව ඒ විදිහට අස්වැසලි රහිත දෙයක්. කාමයේ අපේ ජීවිතේට මහා පීඩාවක් ගෙනල්ලා දෙන්න පුළුවන් දෙයක් හැටියට අපි කල්පනා කරලා බලනකොට අපිට තියෙනවා මේ කාමයේ පිළිබඳව තවත් දෘෂ්ටි කෝණයකින් දකින්නට. මේ කාමයේ පිළිබඳව අපි විමසා බලනකොට අපිට දකින්නට පුළුවන් තවත් බොහොම ලස්සන සූත්‍ර දේශනාවක් තමයි නිබ්බේධික පරියාය කියලා කියන්නේ. නිබ්බේධික පරියාය තුළදී බුදුරජාණන් වහන්සේ බොහොම අපූර්වවට දේශනා කරලා තියෙනවා මොකද්ද මේ කාමය කියලා කියන්නේ කියන කාරණාව. එතනදී කාමා භික්ඛවේ වේදිතබ්බව. මහණෙනි මේ කාමය කියන එක ලෝකේ දත යුතු ධර්මයක්. කාමා භික්ඛවේ වේදිතබ්බා කිව්ව එකයි. කාමයේ දත යුතුයි. එතකොට කාමයේ දත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ කාමයේ පිළිබඳව දේශනා කරනවා. කාමයේ පිළිබඳව දේශනා කරනකොට භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා යම් කිසි කෙනෙකුට ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වභාවගත ලෝකේ රූප තියෙනවා නම් ඇසින් දත යුතු යම් රූපයක් තිබෙනවා නම් අන්න ඒ බඳු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් තියෙනවා. අපිචිතේ නේතේ කාමා. ඒ වුණාට මේ දේවල් කාම නෙමෙයි. කාම ගුණා අරියස විනය උච්චති. මේ දේවල් කාම ගුණ කියලා තමයි මේ ආර්ය විනය තුල කතා කරන්නේ. මේ දේවල් කාම නෙමෙයි. ඒ වුණාට මේ දේවල් කාම ගුණ හැටියට තමයි මේ ආර්ය ධර්මයේ තුල ආර්ය විනය තුල කතා කරන්නේ. එතකොට මේ දේවල් කාමයේ හැටියට දක්වන්නේ නැහැ. දැන් අපි කියවනේ වස්තුකාමයේ කියලා කොටසක්. ඒ වස්තුකාමයට අපි කිව්ව මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා අපි මනාප ප්‍රියමනාප අපි කැමති වෙන ස්වභාවයෙන් යුක්ත රූප, ශබ්ද, ගන්ධ. එතකොට මෙතනදී මේ සූත්‍ර දිබ්බේධික පරයයදී කියනවා නේතේ කාම. මේවා කාම නෙමෙයි. හැබැයි මේ දේවල් කාම ගුණ කියලායි කියන්නේ. එතකොට අපිට දකින්න පුළුවන් වස්තුකාමයි කියලා කියන තැන අර කාමය කියන දේ එතන තියනවා කියන අර්ථයෙන් නෙමෙයි. නමුත් ඒක කාමය කියලා හඳුන්වන්නේ ඒක කාම ගුණයක් වන නිසා. ඒ කියන්නේ කාමය පවත්වන්නට උපකාර වන දෙයක් තමයි ඒ දේ. අන්න ඒ නිසා තමයි ඒක කාම ගුණයි කියලා කියන්නේ. මේ කාමයේ පවතින්න පුළුවන්කම තියෙන එතන. එතකොට මේ කාමය තියෙන්නේ රැඳිලා තියෙන්නේ මේ දේවල් මත. ඔබට කැමති වෙන්න දෙයක් තිබුණොත්නේ කැමැත්ත කියන දේ පවත්වන්න පුළුවන්කම තියෙන්නේ. දෙයක් නැත්තම් කැමැත්ත කියන දේ පවතින්න පුළුවන් කමක් නැහැනේ. යම් කිසි දෙයක් මත තමයි ඔබට කැමැත්ත කියන දේ පේන්නේ. ආලෝකය කියන දේ ඔබට පේන්නේ යම් කිසි දෙයක ඔබට පතිත වන්නට පුළුවන්කම තිබුණොත්, යම් පෘෂ්ඨයක් මතට පතිත වන්නට පුළුවන්කම තිබුණොත්. අන්න ඒ වගේ තමයි කාමය කියන දේත් ඔබට දකින්නට පුළුවන්කම තිබෙන්නේ ඒ විදිහට තමයි. එතකොට කාමය කියන දේ හඳුනාගත හැක්කේ යම් කිසි කාම ගුණයක් මතට පතිත වුණාට පස්සේ. කාම භූමියේ සත්වයෝ ඒ කියන්නේ දිව්‍ය ලෝකවල දිව්‍ය ලෝක 6 මනුස්ස ලෝකයේ සතර අපායේ ඉන්න මේ සත්වයෝ කාමයේ අනුව ගියපු කාමයේ පරියාපන්න වුණ අය. ඒ නිසා ඒ අය රූපය අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නයි කියලා කියනවා. ඒ නිසා තමයි ඒ අයට කාමාවචර කියලා කියන්නේ. ඒ කියන්නේ කාමය අනුව හැසිරෙන අය. එතකොට මේ කාමය අනුව හැසිරෙන අය හැම වෙලාවකදීම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් වලින් තමයි සැපය කියන දේ බලාපොරොත්තු වෙන්නේ. අන්න එහෙම ඉන්න අයට හිතෙනවා රූපේ තමයි සැපේ ගෙනල්ලා දෙන්නේ කියලා. අන්න ඒ රූපේමයි සැපේ ගෙනල්ලා දෙන්නේ කියලා හිතාගෙන ඉන්න නිසා තමයි අපිට සතුටු වෙන්න අවශ්‍ය නම් අපිට හොඳයි කියලා හිතෙන්නේ නම් ඒ රූපේම ඕනේ කරන්නේ අපිට. ඒ රූපේ නැතුව අපිට වෙන රූප ලැබුණාට අපි සතුටු නොවෙන්නේ. අපි මිහිරි කියලා හිතන ශබ්දයම අපිට ඒ ගීතයක් නම් ගීතේම ඕනේ කරන්නේ අපිට ඒ සතුට උපද්ද ගන්න. අපි හිතන්නේ මේ කාමය උපදින්නේ ඒ වස්තුවෙන් කියලා. ඒ නිසා තමයි අපිට වස්තුව කියන දේ අවශ්‍ය වෙන්නේ ඒ දේ වින්දනය ලබා ගැනීම සඳහා. නැත්නම් ඒ දේ විඳීම සඳහා අපිට වස්තුව අවශ්‍ය වෙනවා. එතකොට අපිට පේනවා වස්තුව කියන දේ ගුණයක්. මොකටද මේ කාමයේ පවත්තන. ඒ නිසා ඒ දේවල් කාම ගුණ හැටියට තමයි මේ ආර්ය විනයෙහි හඳුන්වා දෙන්නේ.
එතකොට මෙන්න මේ විදිහට කාමය පිළිබඳව අපි දත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ කාම ගුණ මොනවද කියලා ඉස්සෙල්ලා පෙන්නනවා. මේවා තමයි කාම ගුණ. ඊට පස්සේ නේතේ චිත්තා කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේ ලෝකේ චිත්‍ර කියන දේ කාමයෙන් නෙමෙයි එතකොට දුවත් සංකල්ප වශයෙන් කෙනකෙනා සතුව පවත්වන දේ තමයි කාමයේ බවට පත් වෙන්නේ. ඒ නිසා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ සංකල්පමය වශයෙන් ඇතිවන සතුට වෙන ස්වභාවය තමයි කාමයයි කියලා කියන්නේ. එතකොට අපිට පේනවා ඒක කෙලෙස් කාමයේ හැඳින්වෙන්නේ. ඒකයි සංකප්ප රාගෝ කාමෝ කියලා කිව්වේ. සංකල්පමය රාගය තමයි කාමයයි කියලා කියන්නේ. ඒ කියන්නේ කාමයේ පවතින්නේ කොහෙද? කාමයේ පවතින්නේ කෙනකෙනාගේ సంతానගතව. ඒ කියන්නේ ඒක සංකල්පමය වශයෙන් ගොඩනගාගත්ත දෙයක් තමයි කාමය කියන දේ. ඒ නිසා සංකල්පය කියන දේ ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ භූමිය අනුව සංකල්පය වෙනස් වෙනකොට ඔබට කාමය කියන දේ වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඔබ කාලෙකදී අහන ගීතයක් හොඳයි කියලා මිහිරි කියලා අහන ගීතයක් පස්සේ කාලෙදී ඔබට ඒක අප්‍රසන්න දෙයක් බවට පත් වෙන්නේ. කාලෙකදී දකින්න බොහොම ප්‍රියමනාපයි කියලා හිතාගෙන ඉන්න කෙනෙක් පසු කාලෙකදී ඔබට අප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙන්නේ. ඉතින් භූමි මට්ටමින් උනත් පින්නතුනේ ඔය සංකල්පය තමයි වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඔබ අද අප්‍රසන්න කරන දේ හෙට ප්‍රියමනාප කරගෙන පරිභෝජනය කරන්නට පුළුවන්කම තිබෙනවා. අර ගොම කුරුමිනියා ගොම ටික පෙරලගෙන ගියා වගේ. ඒ වගේ කෙනකෙනාගේ කාමයේ සංකල්පමය වශයෙන් තියෙන නිසා ඕනම වෙලාවක ඒක වෙනස් වෙන්නට පුළුවන්කම තිබෙනවා. අසුචි ටික හොඳයි කියලා හිතුනොත් ඒක හොඳ විදිහට කෙනෙකුට පේන්න පුළුවන්කම තිබෙනවා. මොකද අසුචිය තුළ හොඳ නරක තිබුණ නිසා නෙමෙයි කෙනෙකුගේ සංකල්පය කියන දේ වෙනස් වීම තුළ. ඒ නිසා සංකල්පමය වශයෙන් කෙනකෙනා ඇසුරු කරගන්න රාගය කියන දේ තමයි මෙතනදී අපි කාමය කියලා අදහස් කරන්නේ. ඉතින් එතකොට කාමා භික්ඛවේ වේදිතබ්බා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි කාමයේ දත යුතුයි කියලා. අපි දත යුතු වන්නේ ඒ කාමය කියන දේ වෙන්ව. එතකොට ඒකෙදී අපි තේරුම් ගන්නට වෙනවා කාමය මොකද්ද? කාම ගුණය මොකද්ද කියලා. කාම ගුණය කියලා කිව්වේ මෙන්න මේ හිතේ කැමැතිවන ස්වභාවය පවත්වා ගැනීම සඳහා අපිට ලෝකෙ තුල පවතිනවා කියලා හිතෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් ටික. මේ දේවල් අරඹය තමයි කෙනකෙනා තමන්ගේ సంతානෙහි තමන්ගේ මනස තුල මේ කැමැති වෙන ස්වභාවය පවත්වාගෙන ගියේ. ඒ නිසා කාම ගුණය එකක්, කාමය කියන දේ තවත් එකක්. එතකොට මෙන්න මේ විදිහට කාමය පිළිබඳව අපි තේරුම් ගන්නට යනකොට පින්නතුනේ නිවැරදිව කාමයේ පිළිබඳවම කෙනෙක් තේරුම් ගත්තත් ඒකත් හොඳටම ප්‍රමාණවත්. එතකොට ඊළඟ කාරණය තමයි අපි තේරුම් ගත යුතු දේ කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ කාමයන්ගේ තියෙන නිදාන සම්භවය අපි දත යුතුයි. කාමය හටගන්නේ කොහොමද? කාමය ඇති වෙන්නේ ඇයි? කියන කාරණාව පිළිබඳව අපි දත යුතුයි. කාමය හටගන්න ආකාරය පිළිබඳව අපි දකිනකොට හොයනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා පස්සෝ ස්පර්ශය නිසා තමයි කාමය කියන දේ පේන්නේ. ස්පර්ශය නැතිනම් කාමය නැහැ. ඒ නිසා ස්පර්ශය කියන දේ තමයි කාමයන්ගේ නිදාන සම්භවය. ස්පර්ශය කියලා කියන්නේ යම් කිසි දෙයක් ගැටෙන කමනේ. ඇහැට නම් රූපයක් ගැටෙනවා, කනට ශබ්ද ගැටෙනවා, නාසයට ගඳ සුවඳ ගැටෙනවා, දිවට රස ගැටෙනවා, කයට ස්පර්ශ ගැටෙනවා. ඉතින් මෙන්න මේ විදිහට යම් ස්පර්ශයක් තිබෙනවා. ස්පර්ශය කියනකොට අපි එතනදී හඳුනා ගන්නවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියලා. එතකොට තින්නම් සංගති පස්සෝ අසත් රූපයක් නිසා එතනට සිත යොමු වුණාට පස්සේ මේ තුන්දෙනාගේ එකතුවට කියනවා අපි ස්පර්ශය කියලා. එතකොට මේ තුන්දෙනාගේ එකතුව තමයි ස්පර්ශය. ස්පර්ශය නිසා තමයි මේ තුන්දෙනෙක් එකතු වුණ තැනක තමයි අපිට කාමය කියන දේ උපද්ද ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ තුන්දෙනාගේ එකතුව සිද්ධ වුණ තැනක අපි ඒ හිතෙන් ඒක නිමිත්ත අරගෙන ඒ නිමිත්ත ඇසුරු කරගෙන අපි පවතිනවා. හිතෙන් ඒ නිමිත්ත ඔසවා තබමින් ඒ නිමිත්ත අනුව හැසිරෙන්නට පටන් ගන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකද චක්කුණා රූපං දිස්වා රූප නිමිත්තානුසාරී විඥානං හෝති කියලා. ඇහෙන් රූප දැකලා හිත මොකද කරන්නේ? රූප නිමිත්තානුසාරී විඥානං හෝති. ඇහෙන් රූපේ දැක්කට පස්සේ අර රූප නිමිත්ත අරගෙන හිත හැසිරෙන රූප නිමිත්ත පිළිබඳව. ඊට පස්සේ
අර රූප නිමිත්තෙහි ආස්වාදයට ඔහු ඇලෙනවා. රූප නිමිත්ත පිළිබඳව හිත හැසිරෙන්නට පටන් ගත්තාම මේක හොඳයි, මේක හොඳ දෙයක්, මේක මිහිරි දෙයක්, මේක වටින දෙයක් විදිහට ඒකට අපි හිතේ තියෙන සංකල්පමය ගති ටික එකතු කරනවා. දැන් එකතු කරන්නේ මොකටද? අර ඇහෙන් රූපේ දැකපු රූපේ පිළිබඳව අපි ඇති කරගත්ත සංකල්පමය වශයෙන් හදා ගන්නවා දෙයක්. ඒ සංකල්පමය වශයෙන් හදාගත්ත දේ අර හිතින් ගත්ත රූප නිමිත්ත වටා අපි ගොඩනගා ගන්නවා. එතකොට දැන් අපිට ඔන්න ප්‍රියමනාප මිනිස්සු, හොඳ මිහිරි ශබ්ද, හොඳ ගන්ධ රස ස්පර්ශ මේ දේවල් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට අපේ හිත රූප නිමිත්තස්සාද ගතිතා, රූප නිමිත්ත ආස්වාදයේ පිළිබඳව අපි එකට ගැටිලා මේ එකට එකතු වෙලා සංයෝජන සාරත්තා කියලා කියනවා. බැඳීමෙන් බැඳිලා ඒකේ ඇලිලා වාසය කරනවා. එතකොට රූප නිමිත්තෙහි ආස්වාදයේ විඳින්න පුළුවන් කමෙන් යුක්තව ඉන්නවා. දැන් මේකට හේතුව බවට පත් උනේ මොකද්ද? චක්කුණා රූපං දිස්වා කියලා කිව්වා. එහෙන් රූප දැක්කයි කියලා. ඒ රූප දැකපු බව තමයි මේකට හේතුනේ. දැකපු බව නිසා තමයි ඒකේ නිමිත්ත ආස්වාදනයේ වශයෙන් හිතෙන් අරගන්නට ඒ රූප නිමිත්ත ඇසුරු කරන්නට හිත පෙළඹුණේ. එතකොට අර රූපයේ Nirodhe දැක්කේ නැහැ. රූපේ Nirodhe නොදැක්ක නිසා රූපේ හටගෙන නැති වෙන ධර්මයක් හැටියට ප්‍රත්‍යක්ෂ නොකළ කම නිසා එයාට අවශ්‍ය වුණා ඒ රූප නිමිත්ත දිහා බලාගෙන එයාට කෙලෙස් ඇති කරගන්නට. එනිසා ඔහු ඒ පිළිබඳව ඇලීම් සහ බැඳීමෙන් යුක්තව ඒ රූපේහි නැවත නැවතත් සැරිසරමින් නැවත නැවතත් ඒ රූපය අරමුණු කරමින් ඔහු හැසිරෙන්නට පටන් ගත්තා. එතකොට මෙන්න මේ විදිහට තමයි දැන් අපි කාමය කියන දේ ගොඩනගාගෙන තියෙන්නේ. එතකොට ඒකට මූලික හේතුව බවට පත් වෙන්නේ මොකද්ද? ස්පර්ශය කියන දේ. ස්පර්ශ නිරෝධය ප්‍රත්‍යක්ෂ උනේ නැතිකම නිසා, ස්පර්ශ නිරෝධය නොවුන නිසා අන්න අපිට හැම වෙලාවකදීම ඇසුරු කරන්නට හිත පැත්තේ පවත්වන සංකල්පනාව කියන දේ පවත්වන්නට දේවල් හම්බ වෙනවා. මොනවද? රූප නිමිති, ශබ්ද නිමිති, ගන්ධ නිමිති, රස නිමිති, පොට්ටබ්බ නිමිති අපිට හම්බ වෙනවා. ඉතින් විඥාණයෙන් මේ දේවල් ඇසුරු කරනකොට ඔබ තුළ පවතින සංකල්පමේ ගති ලක්ෂණ ඔක්කොම ටික එකට තියලා බඳිනවා. එතකොට ඔබට මේ දේවල් හම්බ වෙන්නේ බාහිර ලෝකේ තියෙන දේවල් කියලා. බාහිර ලෝකේ පවතින දේවල් කියලා. අනේ පවතින දේවල් වලට ඇලෙමින් බැඳෙමින් දැන් කටයුතු කරන්නට පටන් ගන්නවා. නැති වෙනකොට දුක් වෙනවා. නැවත තව දෙයකට කැමති වෙනවා. ඕක තමයි හිතේ ස්වභාවය. ඉතින් යථාර්ථයක් නොදන්න මනසක් හැමදාම ලෝකේ ඒ දේවල් වෙනස් කරගෙන දුක නැති කරන්න කියලා කල්පනා කරනවා. නමුත් කවදාවත් මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ඔහු නැති කරලා තියෙන්නේ නැති කළ යුතු දේ නොවන නිසා. ඒ නිසා මේ කාමයන්ගේ නිදාන සම්භවයේ දත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කාමය ඇති උනේ කොහොමද කියලා අපි හරියට තේරුම් ගන්නට ඕනේ. එතකොට අපිට පේනවා මුලින් කිව්වේ කාමාභික්ඛවේ වේදිතබ්බා කියලානේ, කාමයේ දැනගන්න කියලානේ. කාමයේ දැනගන්නකොට අපිට පේනවා මේ දේවල් කාම ගුණ, මෙන්න මේකයි කාමය කියලා. එතකොට අපිට පේනවා කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ කියනකොට කාමයන්ගේ නිදාන සම්භවයේ පිළිබඳව දකිනකොට අපිට ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින දෙයක් හැටියට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මේක ලෝකේ සත්පුද්දල බව දුරු කරන දැක්මකට මඟ පාදනවා අපිට. ඊට පස්සේ අපිට හම්බෙනවා කාමානං වේමත්තතා. කාමයන්ගේ පවතින වේමත්තතාවය මොකක්ද කියන එක. කාමානං වේමත්තතාවේදී තබ්බා කියලා කියනවා. කාමයන්ගේ තියෙන වේමත්තතාවය කියලා කියන්නේ වෙනස් වෙන ස්වභාවය. එතකොට අඤ්ඤෝ රූපේසු කාමෝ රූපයන් පිළිබඳව පවත්වන කාමයේ, ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳව පවත්වන කාමයේ වෙන වෙනම පවතින්නේ. රූපේ පිළිබඳව පවතින කාමයේ නෙමෙයි, ශබ්දේ පිළිබඳව පවතින්නේ. ශබ්දේ පිළිබඳව පවතින කාමයේ නෙමෙයි අපිට ගන්ධයේ පිළිබඳව පවතින්නේ. ගන්ධයේ පිළිබඳව පවතින කාමයේ නෙමෙයි රසය පිළිබඳව පවතින්නේ. දැන් මේකත් අපිට නිකන් සරල කතාවක් වගේ තේරෙන්න පුළුවන්. හැබැයි මෙතනදිත් දේශනා කරන්න පින්නතුනේ මේ ආයතන ධර්මයන්ගේ ලක්ෂණ ටිකනේ වෙන්වෙන්ව අපිට තේරුම් ගන්නට දකින්නට අවශ්‍ය. දැන් රූපයන් පිළිබඳව අපි කැමැත්ත උපදවගන්නේ කොහොමද? ඒක වෙනම දෙයක්. ශබ්දයේ පිළිබඳව අපි කැමැත්ත උපදවගන්නේ කොහොමද? කාමයේ උපදවගන්නේ ඒක වෙනමම දෙයක්. මේ දෙක එකක් නෙමෙයි. ඒ වගේම අපිට ගන්ධයේ පිළිබඳව තියෙන වෙනම එකක්. ඒක එකක් නෙමෙයි. එතකොට ඔබට බත් පිඟානක් කන්න හම්බෙනකොට ඔබ ඒ ගන්ධය කියන දේ පිඟානට අයිති දෙයක් හැටියට කල්පනා කරන්නේ. පේන දේ ඇතුලේ තියෙන දෙයක් හැටියට කල්පනා කරන්නේ. ඔබ කාමයන්හි තියෙන වේමත්තතාවය හඳුනගෙන තියෙනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි හටගන්නේ. හැබැයි ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත දේ
එතන වේමත්තතාවයක් තියෙනවා. අපි වේමත්තතාවයේ දකින්නේ නැති නිසා ඔබට ලෝකේ දකින්න පුළුවන් අය, අල්ලන්න පුළුවන් අය, හිතන්න පුළුවන් අය හම්බ වෙනවා. එතකොට ඒ දේවල් ඇසුරු කරගෙන ඔබ නිමිති ගොඩක් ගොඩ ගහගෙන තියෙනවා. සත්පුද්ගල ප්‍රඥප්තිය ඔබ කිසිම උපද්‍රවයක් නැතුව ඒ විදිහටම පවත්වගෙන ගිහිල්ලා තියෙනවා. එතන යථාර්ථ අවබෝධයක් නොදක. ඒ කියන්නේ ප්‍රඥප්තිය ඉක්මවා යන මනසක් නොමැතිව ඒ මත පමණක් ගනුදෙනු කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේ කාමයන්ගේ තියෙන වේමත්තතාවයේ දත යුතුයි කියලා කියන්නේ. කාමයන්ගේ තියෙන වේමත්තතාවය දැනගන්නකොට අපිට පේනවා රූපය කියන දේ තියෙන ඇත්ත මොකද්ද? ඒක වෙනස් එකක්. ශබ්දය පිළිබඳව තියෙන එක වෙනම එකක්. ගන්ධය පිළිබඳව තියෙන එක වෙනම එකක්. මේ ටික එකතු කරලා එකක් හදාගෙන විඳිනකම අපෙන් අයින් වෙනවා. මොකක් දකින්නකොටද? කාමයන්ගේ තියෙන වේමත්තතාවය පිළිබඳව අපි තේරුම් ගන්නකොට. ඊට පස්සේ කාමානං විපාකෝ වේදිතබ්බු. කාමයන්ගේ තියෙන විපාකයේ පිළිබඳව දත යුතුයි. කාමයන්ගේ තියෙන විපාකය මොකද්ද? දැන් කාමේමානෝ තජ්ජං අත්තභාවං අබිනිබ්බත්තේති පුඤ්ඤ භාගියං වා අපුඤ්ඤ භාගියං වා. කාමය ඇති කරගත්ත කෙනාට තජ්ජං අත්තභාවං අබිනිබ්බත්තේති. ඒ තන ආත්ම භාවය ඇති කරලා දෙනවා. පුඤ්ඤ භාගියං වා අපුඤ්ඤ භාගියං වා පුඤ්ඤ භාගීය හෝ අපුඤ්ඤ භාගීය හෝ. කාමයේ කියන දේ ඇති වෙන්නේ යම් තැනකටද එතනට ඒ තන ආත්ම භාවය හදලා දෙනවා. දැන් යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දනී කියලා කිව්වේ. එතකොට ඒ තන සතුටු කරන ස්වභාවය පවතිනවා කියලා. ඒ තන අභිනන්දනය කරනවා කියලා. එතකොට ඒ තන පුනර්භවය ගෙනල්ලා දෙන්නත් හේතු වෙනවා මේ කාමය කියන දේ. කාමය කියන දේන් කියන්නේ ඒ කියන්නේ තෘෂ්ණාවේ කෘත්‍ය මේ කතා කරන්නේ. එතකොට ඒක තමයි කාමයේ තියෙන විපාකය. ඒ තන උපදවන්න පුළුවන්කම තියෙනවා. මේක හරි භයානක දෙයක්. ඒ භයානක දෙයක් කියලා කියන්නේ. පින්නතුනේ අපිට මොන තැනකට ඔය තණ්හාව තෘෂ්ණාව ඇති වෙයිද කියන එක කියන්න පුළුවන් කමක් නැහැනේ. දැන් අකුසල් සිතක් ඇති වුණොත් එහෙම එතනටත් ඒ කර්මයටත් තණ්හා කළා තමයි අපි සතර අපාගත වෙන්නේ. ඒ කර්ම නිමිත්තට ගති නිමිත්තටත් තණ්හා කළා තමයි සතර අපාගත වෙන්නේ. එතකොට එතන හදාගන්න පුද්ගල භව කියන එකටත් අපි කැමැත්ත කියන දේ පවතිනවා. කොටිම කියනවා නම් අපාය යන්නත් කැමති වෙනවනේ. ඒකනේ මේ දුක පෙනිපෙනි නරක අරමුණකටත් ඇලෙනවා කියන ස්වභාවයේ හිතේ තියෙන ස්වභාවය. ඒ නිසා ඒ කාමයේ කියන දේ එච්චර ලාමකයි. කාමයේ කියන දේ එච්චර පවිතුයි. අකුසලයක් ඇති වෙනකොටත් අකුසල සිතකටත් කැමැත්ත කියන දේ උපදිනවා. ඒ හේතු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් යන්නේ මහ දුර්ගතියකට. මහ දුක් ඇති තැනකට ඇතැම් විට ගති නිමිති විදිහටත් මහ දුකක් අරමුණු වෙනවා. දුකක් පේනවා කෙනෙකුට. හැබැයි ඒ මට්ටමේදී තණ්හාව කියන දේ පවතිනවා. ඒ නිසා තජ්ජං අත්තභාවං අබිනිබ්බත්තේති පුඤ්ඤ භාගියං වා පුඤ්ඤ භාගියං වා. ඒක පිං වෙන්නට පුළුවන්, පුඤ්ඤ භාගීය දෙයක් වෙන්නට පුළුවන්, අපුඤ්ඤ භාගීය වෙන්නටත් පුළුවන්. ඒ කියන්නේ අකුසල් නිස්ෘත දෙයක් වෙන්නත් පුළුවන්, කුසල නිස්ෘත වෙන්නත් පුළුවන්. ඒ තැනට අරගෙන ගිහිල්ලා දානවා. ඉතින් කෙනෙකුගේ ජීවිතයේ පින්නතුනේ අපි අරගෙන බැලුවොත් වැඩිපුර ඇති වෙන්නේ කුසල්ද අකුසල්ද කියලා. කෙනෙකුගේ ජීවිතේ පුරාවට වැඩිපුරම ඇති වෙන්නේ අකුසල ධර්මයන් අකුසල සිතුවිලි. එතකොට හිතන්නකෝ වැඩිපුර එන්න පුළුවන් මොන විදිහේ තැනක්ද කියන එක. ඒක තමයි කාමයේ තියෙන ආදීනවේ. ඒක තමයි කාමයේ තියෙන භයානකකම කියලා කියන්නේ. ඒ තැනට අපිට ප්‍රතිසන්දි වශයෙන් අරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා කාම නිරෝධය අපි දත යුතුයි. කාම නිරෝධය දත යුතුයි. මෙච්චර ආදීනවයක් තියෙනවා මේක මෙච්චර භයානකකමක් තියෙනවා මෙතන මේ කාමයන්ගේ විපාකයේ කියන දේ මෙච්චර දුක් ඇති තැනකටපත් කරන්න පුළුවන්කම තියෙනවා අපිට අද දවසේදී මේ ජීවිතයේදී දුක කියන දේ ගෙනල්ලා දීලා තියෙනවා සම්ප්‍රායිකවත් දුක කියන දේ උරුම කරනවා ඒ බඳු දුකකින් නිදහස් වෙන්නට අවශ්‍ය නම් ඔබ කාමයේ නිරුද්ධ කළ යුතුයි කාමයේ නිරුද්ධ කරන්නට අවශ්‍ය නම් නිකම්ම පුළුවන් කමක් නැත්තේ කාමයේ නිරුද්ධ කරන්නට නම් ඔබට අවශ්‍ය වෙනවා කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ කියලා කියවනේ කාමයන්ගේ නිදාන සම්භවය දත යුතුයි කියලා. අන්න ඒ නිදාන සම්භවය දුරු කරන්නට ඔබට සිද්ධ වෙනවා. ඒ නිසා කාමයන්ගේ නිදාන සම්භවය කියනකොට ඒ කාමයන්ගේ නිදාන සම්භවය කියලා ඔබ ඇති කරගත්තේ ස්පර්ශය වන නිසා ස්පර්ශය නිරුද්ධ කළ යුතු වෙනවා කාමය නිරුද්ධ කරන්නට නම් ස්පර්ශය නිරුද්ධ කළ යුතු වෙනවා. එතකොට ස්පර්ශය නිරුද්ධ නොකොට කාමයේ නිරුද්ධ කරනවා කියන දේ ලෝකේ කවදාවත් වෙන්නේ නැහැ. එතකොට ස්පර්ශය නිරුද්ධ කරන්නට අවශ්‍ය ප්‍රතිපදාව පිළිබඳව දේශනා කරනවා මොකද්ද කියලා
ඒකට කියනවා කාම නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා. එතකොට ඒ ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් මෙන්න මේ විදිහට අපි අරගෙන බලනකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ මේ කාමයේ පිළිබඳව දේශනා කළේ තාමත් ගැඹුරු තැනකට. කියන්නේ සාමාන්‍ය සරල තැන ඉඳලා ජීවිතයේ කෙනෙක් ඇති කරගන්න රාගය, ඇලීම, මේ කැමැත්ත කියන තැන ඉඳලා ඒකෙදි වස්තු කෙලෙස් කාම ආදියට බෙදා දක්වමින් බුදුරජාණන් වහන්සේ මේක පෙන්වලා දීලා අන්තිමේටම අරගෙන යනවා තෘෂ්ණාව කියන දේ දුකට මුල්ලන උපදින්නට කෙනෙකුට මුල්ලන තැන දක්වාම මේ කාමයේ කියන දේ අරගෙන යනවා. ඒ තරම් ගැඹුරකට විහිදෙන ගැඹුරු පරාසයක බැසගත් දෙයක් තමයි පිනතුනේ කාමය කියලා කියන්නේ. එතකොට ඒ කාමය කියන දේ කෙනෙකුගේ හිතේ පවතින රාගය කියන සංකල්පය. ඒ කියන්නේ පුරුෂයෙක් නම් ස්ත්‍රියක් පිළිබඳව, ස්ත්‍රියක් නම් පුරුෂයෙක් පිළිබඳව වන්නට පුළුවන්. මේ ආකාරයෙන් පවතින රාමුවට වඩා මේ රාමුවත් ඉක්මවා ගිහිල්ලා අපිට මහ විශාල වපසරියකට හිමිකම් කියන නැතිනම් මේ මහ විශාල පැතිරුණු දෙයක් හැටියට කාමය කියන දේ හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසාම තමයි යෝකාමෝ පරිවජ්ජේති සප්පස්සේව පදාසිරෝ සෝමං විසත්තිකං ලෝකේ සතෝ සමති වත්තති. එතකොට යෝකාමයේ පරිවජ්ජේති සප්පස්සේව පදාසිරෝ යම් අර වස්තුකාම කෙලස්කාමයක් ගැන කතා කළා නම් ඒ කාමයේ කියන දේ ඔහු දුරු කළා දානවා මොන විදිහටද? සප්පස්සේව පදාසිරෝ යම් කිසි ජීවත් වෙන්නට කැමති කෙනෙක් විසසහිත සර්පයෙකුගේ හිසකින් කකුල යම්තාක් ඈතට ඉවත් කරගන්නවා නම් අන්න ඒ වගේ සෝමං විසත්තිකං ලෝකේ මේ තෘෂ්ණා නැමැති විසත්තිකාව සහිත ලෝකේ සතෝ සමති වත්තති. ඔහු සිහියෙන් යුක්තව මේ තෘෂ්ණාව ශ්‍රුතිමත්ව සිහියෙන් ඉක්මවා යනවා කියලා දේශනා කරනවා. එතකොට කාමයේ ඉක්මවන්නට අවශ්‍යයි දැන්. එතකොට කාමයේ ඉක්මවනකොට අපි ඉස්සෙල්ලා අර නිබ්බේධික පරියාය සූත්‍රයට අනුව කතා කළා ස්පර්ශය නිරුද්ධ කළ යුතුයි කියලා. එතකොට ස්පර්ශ නිරුද්ධ කරන මග හැටියට අපි කතා කළා. නැතිනම් කාමයේ නිරුද්ධ කරන මග හැටියට කතා කළා ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් මෙතනදිත් කියනවා මේ කාමයේ කියන දේ මේ විසත්තිකා නැමැති තෘෂ්ණාව අපි දුරු කළ යුතුයි. ඒ දුරු කළ යුත්තේ කොහොමද කියන කාරණාව සතෝ සමති වත්තති. තෘෂ්ණාවෙන් මේ සිහියෙන් යුක්තව මේ කාමයේ කියන දේ තෘෂ්ණාව කියන දේ ඉක්මවා යා යුතුයි කියලා. එතකොට ඒක බෙදා දක්වනවා ද්වේහි කාරණේහි කාමේ පරිවජ්ජේති. කාමයේ කියන දේ පරිවර්ජනා කරනකොට කාමයේ කියන දේ දුරු කරනකොට කාරණා දෙකකින් ඒක දුරු කරන්නට පුළුවන්කම තිබෙනවා. වික්කම්බනතෝ වා සමුච්ඡේදතෝ වා. විස්කම්බන වශයෙන් සහ සමුච්ඡේද වශයෙන් කාමයේ දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. විස්කම්බන වශයෙන් දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. සමුච්ඡේද වශයෙන් දුරු කරන්නට තියෙනවා. විස්කම්බන වශයෙන් කියලා කියන්නේ తాවකාලික ප්‍රහාණයක් විදිහට මේක කාමයන් ඉවත් කරලා දාලා කාමයන් නැති කරලා දාන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි මේක తాවකාලිකයි. හරියට හුලම් පොරෝපු බැලුම් බෝලයක් වතුර යට බාගෙන ඉන්නා වගේ දෙයක්. මේක යම් වෙලාවක මතු වෙන්න පුළුවන්කම තිබෙනවා. එතකොට විස්කම්බන ප්‍රහාණය කියලා කියනවා ඒ తాවකාලිකව ඇති කරගත්ත ප්‍රහාණය. සමුච්ඡේදය කියලා කියන්නේ සියල්ලම සිඳ දැමීම වශයෙන් ඇති කරගත්ත ප්‍රහාණයකට. ඒ කියන්නේ ඒකෙන් අපි සියල්ලම නැති කරලා දානවා. ඒ කියන්නේ ආය හටගන්න හේතුවක්වත් තියන්නේ නැති මට්ටමට. කෙනෙක් දකිනවා අට්ටිකංකල උපමා කාමා. මේ කාමය හරියට ඇටසැකිල්ලක් බඳු උපමා ඇති දේවල්. එතකොට මෙන්න මේ විදිහට කාමයේ කියන දේ ඇටසැකිල්ලක් වගේ අල්පාශ්වාදයේ තියෙන දෙයක්. ඇටසැකිල්ලක් කියනකොට මේ ඇට කැබැල්ලක් කියනකොට ඒකේ ගත යුත්තක් ඇත්තේ නැහැ. ඒක සාරාපගත දෙයක්. ඒ වගේම තමයි ඒක තමා බල්ලෙක් වගේ සතෙක් ඇට කෑල්ලක් අරගෙන ගිහිල්ලා ඒ ඔහු රස විඳින්නට උත්සාහවත් වෙනකොට ඔහුගේම මුඛයේ තියෙන තුවාල වීම නිසා ඔහුට ලේ රසය දැනෙනවා වගේ තමයි කාමයේ කියන එක. ඒ නිසා කාමයේ හරියට මේ ඇට කැබැල්ලක් වගේම තමයි. මොකද දැන් බල්ලෙක් වගේ සතෙකුට ඒ ඇටකොට්ටේ අමුතු සැපයක් නොතිබුණාට තමාගෙම තියෙන ලේ ටික එකතු වෙනකොට ඔහුට ඒකේ රහක් දකින්නට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ වගේ තමයි කාමයේ ස්වභාවය. මොකද කාමයේ කියන එකත් අර වස්තුව අපි කිව්වා වස්තුව කාමයේ නෙමෙයි කියලා. වස්තුව පිළිබඳව කාමයේ ඇති කරගන්නවා කියලා. කියන්නේ කාම ගුණය පිළිබඳව කාමයේ පවත්වනවා කියලා.
ඇටකොට්ට වගේ දකින්නකෝ කාම ගුණ ටික. එතකොට ඒ කාම ගුණ ටික පිළිබඳව කෙනකෙනා ඇති කරගන්නෝ සංකල්පමය වශයෙන් හදාගත්ත දේවල්. ඒ නිසා කාම ගුණයත් වැරදි, කාමයට වැරදි තමයි. මොකද කාම ගුණය නිසා තමයි කාමයේ කියලා දේ පවතින්නේ. කාම ගුණ ටික විතරක් තියෙනකොට කාමයේ විතරක් අයින් කරලා සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කරනවා කියන දේ වෙන්නේ නැහැ. කියන්නේ ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා ඇලෙන්න පුළුවන් දේවල් ලෝකේ තියෙනකොට ඔබ නොඇලී ඉන්නවා කියන දේ වෙන්නේ නැහැ. ඒ දේවල් ඇසුරු කරන්න පුළුවන්කම ඔබට නැති වෙලා යන්නේ නැහැ. ඔබ කැමති රූප තියෙනවා නම් ඇලෙනවම තමයි. ඒ නිසා කාම ගුණ යම් තැනක නම් එතන කාමයේ පවතිනවාමයි අනිවාර්යයෙන්ම. ඒ නිසා මේ එකින් එකට වෙනමම පැහැදිලි කරන්නට යන්නේ නැහැ. අපිට කාමයේ කියන දේ බුදුරජාණන් වහන්සේ නොඑක් උපමාවන්ගෙන් අපට ගෙනහැර දක්වනවා. හරියට ගිනි අඟුරු වලකට උපමා කරනවා, මාංශ පේශියකට උපමා කරනවා. ඊට පස්සේ මේ තනකොළ ආදී මේ අපද්‍රව්‍යයන්ට උපමා කරලා දානවා තනහුලකට. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ කාමයේ නොඑක් ආකාරයන්ගෙන් උපමා ගෙනහැර දක්වමින් පැහැදිලි කරපු අවස්ථා අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් සුපින කූපමා කාමය කියන එක හරියට සිහිනයක් වගේ. එතකොට මෙන්න මේ ආකාරයන්ගෙන් දකිනකොට කාමයේ පිළිබඳව කෙනෙකුගේ මනස විස්කම්බන වශයෙන් කාමයෙන් ඈත් වෙනවා. ඒ කියන්නේ කාමයේ තියෙන ආදීනවේ දකින්නයි කියලායි කියන්නේ මේකට. කාමයේ කියන එක මෙන්න මේ බඳු ආදීනව සහගත දෙයක්, මේ බඳු දුක උපද්දන්නට පුළුවන් දෙයක්. කාමයේ කියන එක අස්සසිලි රහිත වූවක් කියලා මේ විදිහට කාමයේ පිළිබඳව දකිනකොට කාමයේ පිළිබඳව තියෙන කැමැත්ත, කාමයේ පිළිබඳව තියෙන බලාපොරොත්තු සහගත ස්වභාවය ඔහුගේ සිතින් ඉවත් වෙලා යනවා. එතකොට අන්න ඒ විදිහට ඔහුගේ සිතෙන් කාමයේ පිළිබඳව තියෙන කැමැත්ත ඉවත් වෙලා යන්නේ විස්කම්බන වශයෙන්. ඒකේ ආදීනව දකිනකොට ඒකේ කැමැත්ත කියන දේ වැඩි උපදින්නේ නැතුව යනවා. ඊට පස්සේ ඔහු බුද්ධානුස්සතිය භාවෙන්තෝපි. ඔහු බුද්ධානුස්සතිය දියුණු කරනවා. ධම්මානුස්සතිය භාවෙන්තෝපි. ඔහු ධම්මානුස්සතිය මෙනෙහි කරනවා. ඒ වගේම සංඝානුස්සතිය, සීලානුස්සතිය, දේවතානුස්සතිය, ආනාපානසති, මරණ සති, කායගත සති, උපසමානුස්සති මේ විදිහට ඔහු භාවනාව දියුණු කරනකොට අපි කිව්වොත් සමතාදී භාවනාවන් තුළින් ඔහු තමන්ගේ හිතේ තියෙන කාමය කියන දේ අර සංකල්පමය වශයෙන් පවත්වන දේ විස්කම්බන වශයෙන් දුරු කරනවා. මේ විදිහට විස්කම්බන වශයෙන් කාමය කියන දේ දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. නමුත් ඒකට කියන්නේ සමුච්ඡේද ප්‍රහාණයක් කියලා. සමුච්ඡේද ප්‍රහාණයකට කෙනෙකුට කාමය කියන දේ ලක් කරන්නට අවශ්‍ය නම් ඔහුට අවශ්‍යයි ඒකට ලෝකෝත්තර දර්ශනයක්. ඒකට තමයි අර ස්පර්ශ නිරෝධය කියන දේ කතා කළේ. බුදුරජාණන් වහන්සේ අර නිබ්බේධික පරියාය තුලදී අපට දේශනා කළේ ස්පර්ශ නිරෝධය කළොත් කාම නිරෝධය කරන්නට පුළුවන් කියලා. ඒ වගේම අපිට මේ කාම නිරෝධය පිළිබඳව දකින්නට පුළුවන් බොහොම වැදගත්ම සූත්‍රයක් තමයි කාම ගුණ සූත්‍රය. කාම ගුණ සූත්‍රය තුලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි තැනක ඒ කියන්නේ යම්කිසි අවස්ථාවක ඇස නැත්තම් රූපේ නැත්තම් ඒ කියන්නේ රූප සංකල්පනාව නැතිනම් අන්න එබඳු තැනක මේ කාමයේ කියන දේ නැතිනම් මේ ලෝකේ ඒ ආයතනයේ දත යුතුයි කියනවා. ඒක තමයි කාම නිරෝධය හැටියට පෙන්වන්නේ. ඒ කියන්නේ කාම ගුණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අනබි සම්බුද්ධ කාලයේදී බෝධිසත්ත්ව කාලයේදී අතීත වූ කාමයන් පිළිබඳව බෝධිසත්වයන් වහන්සේගේ හිත නිතරම දිව්වා. අතීත වූ කාමයන් පිළිබඳව හිත නිතරම ගමන් කරා. ඊට පස්සේ වර්තමාන වූ කාමයන් පිළිබඳවත් හිත බහුල වශයෙන්ම යන්න පටන් ගත්තා. අල්ප වශයෙන්ුත් අනාගත කාමයන් පිළිබඳව හිත ගියා. ඉතින් එහෙම ගියාට පස්සේ බෝධිසත්වයන් වහන්සේ හිත මෙහෙය වූ ආකාරය පිළිබඳව අපිට කාම ගුණ සූත්‍රයේදී දේශනා කරනවා. එතකොට එහිදී බුදුරජාණන් වහන්සේ තවදුරටත් අපිට පැහැදිලි කරනවා කොහොමද මහණෙනි ඔබලටත් අතීත වූ කාමයන් පිළිබඳව ඔබේ හිත පවතින්නට පුළුවන්. ඒ වගේම වර්තමාන වූ කාමයන් පිළිබඳව බහුල වශයෙන් හිත ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා. මේකනේ හිතේ ස්වභාවය ඔබ විඳලා තියෙන, කලින් ඇසුරු කරලා තියෙන ඒ දේවල් පිළිබඳව තමයි ඔබට නැවත නැවත කල්පනා කරන්නේ, නැවත නැවත හිතන්නේ, නැවත නැවත තලු මරන්නේ ඒ දේවල් පිළිබඳව. ඒ පිළිබඳව වර්තමානයේ තුල ඔබට විඳින්න පුළුවන් ඇති පසුබිම පිළිබඳව ඔබ කල්පනා කරනවා. ඒ වගේම යම් මට්ටමකින් අනාගතය පිළිබඳව
කල්පනා කරනවා. අන්න ඒ නිසා ඒබඳු මානසික මට්ටමක ඉන්න කෙනෙකුට යම් තැනක ඇස ඇසුරු වෙන්නේ නැත්නම් යම් තැනක රූප සංඥාව ඇසුරු වෙන්නේ නැත්නම් අන්න ඒබඳු වූ ආයතනයේ දත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ කාමයේ නූපදින මට්ටමකටපත් කරන්නට නම් යම් තැනක ඇස ඇසුරු නොවෙනවා නම් රූප සංඥාව ඇසුරු නොවෙනවා නම් චක්කු ඒ ඇස සහ ඒ ඇසෙන් ගත්ත රූප සංඥාදී ඇසුරු නොවන ආයතනයේ දත යුතුයි කියලා. එතකොට මේක විග්‍රහ කොට දක්වන ආනන්ද තෙරුන් වහන්සේ සලායතන නිරෝධය සඳහා තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කළේ කියලා. අන්න ඒක තමයි අපිට ස්පර්ශ නිරෝධයේ විදිහට අපිට දැක්වෙන්නේ. ස්පර්ශ ආයතන ටික නිරුද්ධ කිරීම. එතකොට සලායතන නිරෝධය ඒ සලායතන නිරෝධය කියනකොට ඇස නැතිවීම. එතකොට ගත්ත රූප සංඥාව කියන දෙයින් එහාට දෙයක් නැතිවීම කියන කාරණාව. ඒක ඊටාම ගැඹුරු කාරණාවක්. ඇහි නැතිකම කියලා කියන්නේ මේ තියෙන ඇහැ නැති වෙනවා කියන එක එහෙම නෙමෙයි. රූපේ නැති වෙනවා කියලා කියන්නේ මේ තියෙන දේවල් නැති වෙනවා කියන එක එහෙම නෙමෙයි. ඒක සිද්ධ වෙන්නේ යම්කිසි දර්ශනයක් නිසා. ඒ තමයි සමුච්ඡේද ප්‍රහාණය සෝතා මග්ගම් භාවෙන්තෝපි අපායගාමිනී කාමේ සමුච්ඡේදුතෝ පරිවජ්ජේති. සෝතාපට්ටි මාර්ගයේ වඩන කෙනාට අපායගාමී වූ කාමයේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණයකට ලක් වෙනවා කියලා ඒ නිසා තමයි දේශනා කළේ. එතකොට දැන් ඒක ලෝකෝත්තර මාර්ගයකින් සිද්ධ වෙන්නේ. එතන තියෙනවා සම්මා දිට්ඨිය. යහපත් දැකීමක් තියෙනවා. ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් ඇසුරු කරන්නේ අර ඇස ඇසුරු නොවන මට්ටමක්. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට අයිති වෙන්නේ ඇස ඇසුරු නොවන දෙයක්. ඒ රූප සංඥාවන් නැවත නැවත විඥාණයෙන් තලු මරණ තැනකට තල්ලු නොකරන බවක් තමයි ඒ තුල පවතින්නේ. එතකොට අපිට යම් තැනක ඇස නිරුද්ධ වෙනවා නම් ඒ කියන්නේ රූප සංඥාව කියන දේ යම් තැනක නිරුද්ධ වෙනවා නම් එබඳු වූ ආයතනයේ දත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළෙත්. ස්පර්ශ නිරෝධය පිළිබඳව කාම නිරෝධය දත යුතුයි කියලා ස්පර්ශ නිරෝධය කාම නිරෝධයයි කියලා දේශනා කළෙත් එකම කාරණාවක්. ඒ එකම කාරණාව තමයි පින්නතුනි යම් තැනක අපිට දැකපු රූපය පිළිබඳව නැවත අපේ මනස බැසගෙන නොපවතී නම් අන්න එබඳු මට්ටමකටපත් වීම. දැකපු රූප සංඥාවන් පිළිබඳව හිත නැවත නැවත ඇසුරු කරන තත්වයකටපත් වෙන්නේ නැත්නම් අන්න ඒ බඳු තත්වයකට අපි මනස ගැනීම තමයි අපි කල යුතු බවටපත් වෙන්නේ. ඒ නිසා තමයි ඒකට මගක් හැටියට බුදුරජාණන් වහන්සේ නැවත නැවත ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි කියලා මේ ධර්මයන්ගේ අනිත්‍යතාවය අපට නැවත නැවත පෙන්වුවේ. මේ ධර්මයන්ගේ අනිත්‍යතාවය පෙන්වා දීම තුළ තමයි ඒ දේවල් වලට නැවත බැස ගන්නට පුළුවන් කමක් නැති බවක් ගොඩ නැගුවේ. ඒ කියන්නේ හරියට පිහිටා සිටින්නට තැනක් ප්‍රතිෂ්ඨාවක් නැති කළා. යම් කිසි විදිහකින් නැගෙනහිරින් ඉර පායනකොට අපිට නැගෙනහිර බිත්ති කවුළුවෙන් වැටෙන ආලෝකයේ බස්නාහිර බිත්තියට වැටෙනවා බලන්න පුළුවන්කම තියෙනවා. බස්නාහිර පැත්තේ බිත්තියක් නැතිනම් බිමට පතිත වෙනවා දකින්න පුළුවන්. බිමක් නැත්තම් පතිත වීමේ ස්ථානයක් නොමැතිව ඒ දේ නැති වෙලා යනවා. අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නැති වෙනවා. අන්න ඒ වගේ මේක පිහිටා සිටින්නට තැනක් නැති වෙනවා. කාමය කියන දේම නැති කරන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. යම්කිසි වැරදි දැකීමක් නිසා නම් කාමය කියන දේ ඇති කරගත්තේ. අන්න ඒ දේ නැති කරනවා. ඒ කියන්නේ ඔබට කාම ගුණ නැති වෙනවා. ඒකයි යත්ත චක්කුං නිරුජ්ජති. රූප සංඥා නිරුජ්ජති. සේ ආයතනේ වේදිතබ්බා. යම් තැනක ඇස නිරුද්ධ වෙනවා නම් රූප සංඥාව නිරුද්ධ වෙනවා නම් එබඳු ආයතනයේ දත යුතුයි කියලා දේශනා කළේ ඒ නිසා තමයි. එතකොට ඇස නිරුද්ධ නම් එතන රූප සංඥාව නිරුද්ධ නම් ඒ කෙනාට නැවත නැවතත් හිතින් ඒ රූපය පිළිබඳ බැස ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නැහැ කවදාවත්. හිතින් නැවත නැවතත් බැස ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. මෙහි හටගන්න ධර්මය ඔහුට නුවණක් ඇතුවම දැන දැකම හට ගන්නවා. ඒ දේ බාහිර රූපයකට පවත්වන්න රූපයක් ඇති බවට හම්බ වෙන්නේ නැහැ. ඇහැක් ඇති බවට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා එතනදී ඇස කියන දේ කවදාවත් උපදින ධර්මයක් නෙමෙයි. රූපය කියන දේ කවදාවත් උපදින ධර්මයක් නෙමෙයි. චක්කු විඥානය කියන දේ එතන පැවැත්මක් හම්බ වෙන ධර්මයක් නෙමෙයි. ඒකයි අනාථපිණ්ඩිකෝ ආදාදී සූත්‍ර දේශනාවන් වල ගැහැවියන් ඔබේ විඥාණයට ඇස ඇසුරු නොවේවා, රූප ඇසුරු නොවේවා, චක්කු විඥානය ඇසුරු නොවේවා කියලා කිව්වේ. එතකොට එතනදී ඇස ඇසුරු නොවෙනවා නම්, රූප ඇසුරු නොවෙනවා නම්, චක්කු විඥානය ඇසුරු නොවෙනවා නම් අන්න ඒ බඳු තැනකට තමයි පත්විය යුත්තේ. ඒක තමයි කාම නිරෝධය කියලා කියන්නේ. එතකොට මේ කාම නිරෝධය ඇතිවන්නට නම් අපිට අර ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල අපි ගමන් කරන්නට අවශ්‍යයි. ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල
ගමන් කිරීමෙන් විතරමයි අපිට කාම නිරෝධය කියන දේ සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙන්නේ. කාම නිරෝධගාමිනී ප්‍රතිපදාව හැටියට අපට ඒක හඳුනා ගන්නට සිද්ධ වෙනවා. එතකොට කාමයේ නැති කරන්නට කියලා අපි අන්තිමේටම නැති කරලා තියෙන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල්. ඒ දේවල් නැති කරලා තියෙන්නේ අවබෝධයක් විදිහට. ඒක නිරෝධයක් විදිහට අපි ඇති කරගත්ත දර්ශනයක්. නිරෝධයක් විදිහට අපි දැකපු දෙයක්. ඒ ධර්මයන්ගේ ස්කන්ධ නිරෝධයක් අපි ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන ස්වභාවය අපි අවබෝධ කරලා තියෙනවා. ඒ නිසා තමයි ඒ දේවල් මත තව දේවල් ඇති බවට අපි ග්‍රහණය කර නොගන්නේ. ඒ නිසා ලෝකේ කාමයේ කියන සංකල්පයට රැවටිලා ඒ දේ මත කටයුතු කරමින් අපි විනාශයටපත් නොවිය යුතුයි. අපිම දන්නේ නැහැ අපි රැවටිලා තියෙන කෙනා තුළ ඇති කරගන්න සංකල්පයකට කියලා. සංකල්පමය වශයෙන් හදාගත්ත දෙයකට කියලා. ඒ නිසා නැවත නැවතත් තමන්ගේ හිත පැත්තෙන් සංකල්පනා ගොඩනගමින් ඒ සංකල්පනා රූප සංඥාවන්ට පතිත කරමින් ඒක නැවත නැවතත් රූපේ පැත්තේ තියනවා කියලා හිතාගෙන අපිම සැප දුක උපද්ද ගන්න තැනකයි අපි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ කවදාවත් ලෝකේ ඒ බඳු ධර්මයක් නොපවතින කලක සංකල්පමය ලෝකයක් අපි හැමදාම විඳිනවා. ඉතින් මේක කොච්චර මෝඩකමක්ද? තමා තුළම මේක ගොඩනගාගෙන තියෙනවා. තමා තුළම ගොඩනගාගත්ත ලෝකයේ තුල තමන්ම හිරකාරයෙක් බවට පත් වෙලා තමන්ම දුක කියන දේ උරුම කරගෙන ජීවත් වෙනවා. ඉතින් මෙන්න මේ වැරදි සංකල්පනාවෙන් තමයි අපි මිදිය යුත්තේ. ඒ සංකල්පනාවෙන් මිදෙන්න නිකම්ම පුළුවන් කමක් නැත්තේ. ඒකට අපිට තියෙනවා අනුපූර්ව ශික්ෂාවක්. අනුපූර්ව ගමන් මගක් තියෙනවා. ඒකයි සතෝ සමති වත්තති කියලා කිව්වේ. මේ විසත්තිකා නැමැති තෘෂ්ණාව නැති කරන්නට මේ සිහියෙන් යුක්තව හැසිරෙන්නට ඕනේ. සිහියෙන් කියනකොට මොකක්ද මේ සිහිය? කය පිළිබඳව පවත්වන සිහිය. එතකොට අපේ හිත වේදනාව පිළිබඳව පවත්වන සිහිය, හිත පිළිබඳව පවත්වන සිහිය, ධර්මයන් පිළිබඳව පවත්වන සිහිය. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා කියනවා. අදාද ඔබ මේ පුද්ගල සංඥාවන් ඉක්මවන විදිහට කායානුපස්සනාවේ ඉඳලා සිහිය පවත්වන්නට උත්සාහවත් වුණොත් පිනතුණි ඔබට පුළුවන්කම තියනවා එපමණකටම මේ දුක දුරු කරගන්නට. ඒ නිසා මේ කියපු කාරණා ටික ඔබට බොහොම ගැඹුරු කාරණා ටිකක් වෙන්නට පුළුවන්. මේක තවදුරටත් ඇසුරු කරන්න, මේක තවදුරටත් ටිකක් හොයලා බලන්න. ඔබට මේ කාමයේ පිළිබඳව එතකොට ගැඹුරින් තේරුම් ගන්නට පුළුවන්. අපි මොනතරම් අන්ධකාරයකද ඉන්නේ, අපි මොනතරම් වැරද්දකද ඉන්නේ කියන එක ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ බඳු කාරණාවන් පිළිබඳව අපි තවදුරටත් ගවේෂණය කරන්නට අවශ්‍යයි. ඉතින් අපි අවසානයේට කතා කරපු ටික බොහෝ විට නොතේරෙන්න පුළුවන් ආධුනිකව සම්බන්ධ වෙන අපේ පින්වත් පිරිසට. ඉතින් ඔබ මේක අතහැර ගන්නට එපා. ඒක අපිට ශ්‍රවණය තුළින්ම තමයි අපිට ටික ටික හරි පුරුදු කරගන්නට වෙන්නේ. ටික ටික හරි අපිට අවබෝධ කරගන්නට වෙන්නේ. ඒක අවබෝධ වෙනකොට තමයි අපේ ජීවිතය තුළ අපිට නිවීම කියන දේ උරුම කරගන්න පුළුවන්, නිවීම කියන දේ Tamanට ලබන්න පුළුවන් කියන දේ Tamanට ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඔබ මේ ධර්මයේ පිළිබඳව අප්‍රමාදී වෙන්නට කියලා ඔබට සිහිපත් කරනවා. ඉතින් කල්පනා කරගන්න අද දවසේදී හැමදිනාම බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව උතුම් ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි පළමුවෙන් අනුමෝදන් කරනවා. අපට කල්‍යාණ ධර්මයන්ගෙන් අනුශාසනා කරන අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට අපි අනුමෝදන් කරනවා. ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල ධර්මයේ හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාව දායකත්වය දරනවා සම්බන්ධ වීම ශ්‍රේෂ්ඨලන්තේ පදිංචි ඒ සදහවත් පින්වත් පිරිස අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. විශේෂයෙන්ම සියලු දෙවියන්ට පළමුවෙන් සක් දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, ඒ වගේම සුමන සමන් දෙවියන්, පින් කැමැති බ්‍රහ්මයන්, ඉෂ්ට දෙවිවරුන් ඇතුළු සදෙව්ලොවැසි සියලු දෙවිවරුන්ට අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ සියලු දෙවියෝ ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩෙත්වා. දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ සියලුම කුසල ශක්තිය හේතු පාරමිතාවක්ම වේවා කියලා අපි දෙවියන්ටත් සාදු කියලා දෙවියන්ටත් මේ පින් අපි අනුමෝදන් කරමු. දෙවියන්ට උතුම් නිවනින් සැනසෙන්නටම ලැබේවා. ඒ වගේම ඔබ සෑම සියලු දෙනා නමින් මේ පරලෝකීය ඒ සියලුම ඥාතීනුත් මේ වෙලාවේදී සිහිපත් කරගන්න.
මෙලොව වශයෙන් හෝ සංසාරිකව මේ ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාටම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ හැම දිනාටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ඒ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ පින්වත් සෑම සියලු දෙනාටම නිරන්තරයෙන්ම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන හැම දිනාටම බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාර කරන හික්කඩුවේ සන්තමානස ස්වාමින්වහන්සේට, හක්මන ශාසන රතන ස්වාමින්වහන්සේට, ගම්පහ සිරි සීවලී ස්වාමින්වහන්සේට, ඒ වගේම දැලිවල බුද්ධරක්කිත ස්වාමින්වහන්සේ ඇතුළු ධර්මයෙන් විනයෙන් අනුග්‍රහ කරන ඒ ගෞරවනීය කල්යාණ මිත්‍රයාණන් වහන්සේලාටත් අපි විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ගෞරවනීය අපේ ස්වාමින්වහන්සේලාට මේ ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව යෙහිම් පූර්ණේ කරගෙන කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා කවුරුත් අපි ආශිර්වාද කරමු, අපි අනුමෝදන් කරමු. ඒ වගේම මේ වර්තමාන කාලයේ කොරෝනා වසංගත තත්වයෙන් පීඩාවටපත්ව සිටින සියලුම දෙනාටත් අපි ආශිර්වාද කරනවා. ශ්‍රේෂ්ඨලන්තේ වාසය කරන සියලුම මිතුරයන්ටත්, ඒ වගේම සියලු අයගේ දූ දරුවන්ටත්, ගුරුවර දෙමව්පිය නෑදෑ හිත මිතුරු ආදී සියලුම දෙනාටත් අපි විශේෂයෙන්ම මේ පින් අනුමෝදන් කරනවා. හැම දිනාටම ආශිර්වාද කරනවා. ඒ වගේම අද මේ කටයුත්ත සඳහා අපිට ආරාධනා කරලා මේ කටයුතු සංවිධානය කළ උද්‍යානයේ උනන්තැන්න මහත්මිය ඇතුළු අනිකුත් කල්යාණ මිත්‍ර පිරිසට තාක්ෂණික වශයෙන් සහාය ලබා දෙන අපේ පින්වත් ඒ මහත්මයා ඇතුළු ඒ සියලුම පින්වත් පිරිසටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. මෙහින් අපිට තාක්ෂණික වශයෙන් ඒ කටයුතු සම්බන්ධ කරන පොඩි හාමුදුරන් වහන්සේලාටත් අපි සුගිත පොඩි හාමුදුරන් ඇතුළු පොඩි හාමුදුරන් වහන්සේලාටත් පින් අනුමෝදන් කරනවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භව චිරජීවනයේ සැලසේවා. කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ සියලු කුසල් හැම දිනාටම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා කවුරුත් පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.